මේ ප්‍රශ්නේ දුන්නා වගේ මතකයි. එතකොට මේකෙදී අපි වමත් සීමාව මුලින් පරීක්ෂා කරනවා. ඇත්තට මේකේ තේරුම මේකයි වමත් සීමාව කියන එකේ තේරුම. අපි x වලගේ එකට ආසන්න වෙනකොට ඍණ පැත්තෙන්. ඒ කියන්නේ සංඛ්‍යා රේඛාව ගත්තම එතන නම් 1 තියෙන්නේ. මේ පැත්තේ ඉඳන් බලනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් එකට කිට්ටු මගයක්. ඒ කියන්නේ 0.99 වගේ අගයක් දැම්මම මොකද වෙන්නේ කියන එක තමයි ඇත්තටම බලන්නේ ඔය. හරි. ඒක පැහැදිලි කරන්න පුළුවන් අපිට ඊළඟ එකේදී. ඉතින් ඒකෙදී අපි සාමාන්‍යයෙන් කරන්නේ මේකට මේ තියෙන ප්‍රකාශයට එක කියන අගයම දාලා බලනවා. ඍණ පැත්තෙන් අපිට දාන්න වෙන්නේ එතකොට එකට වඩා අඩු පැත්ත කිව්වම මේක නේද? මේකට දාන්න වෙන්නේ. එතකොට x වලට අපි 1 දැම්මොත් මේක 5යි කියලා එන්නේ. ඇත්තටම මේකට දැන් මෙතන ගැටලුවක් නැතු උත්තරේ හින්දා අපි 1 කියලාමයි දාන්නේ. අපි හිතමු යම් විදියකින් අපි 1 දානකොට අපිට හරියට උත්තරයක් ආවේ නැහැ කියලා. එහෙම වුණොත් අපි 0.99 වගේ දාලා බලනවා උත්තරේ කීයද? එහෙම වුණොත් එන්නේ 4.99. එතකොට ආසන්න වෙන්නේ 5ට. ඒ විදිහට අපි ගණන් හදන්නේ අපිට ඊළඟ ගානකදී ඒක බැලුවේ මොකද්ද මම මේ කියන්නේ කියන එක. ඊළඟට x ආසන්නයි දකුණු සීමාව ගන්නවා. ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳන් මේ පැත්තේ ඉඳන් එනකොට. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ 1.01 වගේ අගයක් දාලා බලන එක තමයි කරන්න ඕනේ. නමුත් අපි කරන්නේ ලේසියට අපි මේ තියෙන අගෙම දානවා. හරි මෙතන ඍණ දානවා කියන එකේ තේරුම ඍණාගයක් දානවා කියන එක නෙමෙයි. මොකද සමහර අයට එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඍණාගයක් දානවා කියන එක නෙමෙයි. හරි. එතකොට මේක x වල ධන පැත්ත ගත්තම එකට සමාන හරි විශාල හරි ගත්තම එකත් ඇතුළුව එකෙන් එහා පැත්තට එන්නේ x වර්ග ධන 1. ඒ හින්දා මම මෙතනට x වර්ග ධන 1 නේ ගන්න ඕනේ. එතකොට x වලට 1 දැම්මම උත්තරේ එනවා අපිට 2යි කියලා. එතකොට දැන් පැහැදිලිව පේනවා අපිට මේකෙදි වමත් සීමාවේ දකුණු සීමාවේ මොකද වෙන්නේ? සමාන වෙන්නේ. වමත් සීමාව සමාන නැහැ දකුණු සීමාව. පැහැදිලි නේ? ඒ කියන්නේ මේකයි අංක 1 සහ 2 සමාන නැහැ. 1 අසමානයි 2. ඒ හින්දා අපි කියනවා limits x ආසන්න 1 නොපවතී. නොපවතී කියලා. මේක අපි ප්‍රස්ථාරිකව ඇඳොත් එහෙම මේ ප්‍රස්ථාරයකට මේක ඇඳොත් x ධන 4 කියන එක ගත්තොතින් මම x සමාන 1 තියෙන තැන මම මෙහෙම ලකුණු කරගන්නම්. මේකට මම ඇඳොතින් පළවෙනි සමීකරණේ. එතකොට ඒක එන්නේ දෙවෙනි එක x ධන 4 කියන එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. y සමාන mx ධන 100 ආකාර ප්‍රස්ථාරයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් එන්නේ. හැබැයි ඒක x සමාන 1ට පවතින්නේ නැහැ. ඒ හින්දා අපි හිතන්න මේ වගේ රවුමක් දැම්මා. මොකද ඒ ලක්ෂ්‍ය පවතින්නේ නැහැ. පවතිනවා නම් මෙතන තිතක් තියන්නේ.
ඊළඟට මම අනිත් එකටත් අඳින්නම්. x වර්ග ධන 1 කියන එක වක්‍ර ප්‍රස්ථාරයක් එන්නේ. එතකොට ඒක x සමාන 1 දී අගයක් තියෙනවා. එකේ අගේ 2 එන්නේ නේ. එතන අගේ 2 එන්නේ. ඊට පස්සේ මේක මෙහෙම වක්‍රාකාර එකක් එන්නේ. පැහැදිලිද? එතකොට මේකෙදි මේ දෙන්න එකම තැනකට එන්නේ නැහැ. ඒ දා මේක නොපවතී. ප්‍රශ්නයක් අහලා තිනවා ඔය දෙක මාරු කළොත් වැරදිද කියලා. මට ඒක පැහැදිලි නෑ මොකද්ද මාරු කළොත් කියලා අහන්නේ. දැන් මේකේ මේ සමීකරණ දෙක නම් අහන්නේ x වලගේ ඍණ පැත්තෙන් ගත්තොත් එකට අඩුයි කියන එක තමයි ගන්න වෙන්නේ. x වලගේ ධන පැත්ත ගන්නවා නම් x වලගේ එකට වඩා වැඩි ධන තමයි ගන්න වෙන්නේ. ඊළඟ ගානේ fx සමානයි මේක අපිට ලිමිට්ස් දුන්නේ 3ට. ඉතින් එතකොට මේකේදී ප්‍රශ්නයක් තියෙනවා. අපි තාත්වික සංඛ්‍යා වලට විතරයි මේ කතා කරන්නේ. එතකොට මේකේදී වමත් සීමා ගත්තත් දකුණත් සීමා ගත්තත් අපිට ගැටලුවක් එනවා. මොකද හේතුව දැන් අපි මෙච්චරලා කතා කරපු විදියට x වලට මම නිකන් ලියලා පෙන්නන්නම්. ලියා ගන්න එපා බලා ගන්න. අපි මෙහෙම ගමු. මේකයි අපිට හොයන්න තියෙන්නේ. මම f3 ඒ කියන්නේ f වලට 3 ආදේශ කරලා බලමු. 3 ආදේශ කරොත් 3 වර්ගය ඍණ 9යි 3 ඍණ 3යි. 3 වර්ගය 9යි 9 ඍණ 9 3 ඍණ 3. බිංදුව බෙදීම බිංදුව. අපි කිව්වා මෙහෙම ඒවා අනිර්ණාකාරයි. මෙහෙම ඒවා පවතින්නේ නැහැ. ඒතර එහෙමනම් වැඩේ අවුලක් තියෙනවා. එහෙමයි කියලා සීමා නැහැ කියලා මෙතනින් වැඩේ අවසන් කරන්න බෑ අපිට. මොකද මම කිව්වා මෙතන සීමා කියලා ගද්දී අපි ගන්නේ වමත් සීමාවයි දකුණත් සීමාවයි බලන්න. ඇත්තටම x වලගේ 3ද කියලා ආදේශ කරලා බලනවා නෙමෙයි. ඒ හින්දා අපිට කරන්න වෙන්නේ මෙන්න මෙහෙම. මේකේ ඇත්ත කතාව 3 ඍණ පැත්තෙන් එනකොට ඇත්තටම අපි දාන්න වෙන්නේ මොකද්ද? 3 නෙමෙයි 3ට අඩු වගේක් දාන්න වෙන්නේ. ඒ කියන්නේ නිකන් 2.99 වගේ. මෙතනට දාන්න වෙන්නේ 2.99 වගේ. එහෙම වුණොත් නම් මොකක් හරි උත්තරයක් එයි. මොකක් හරි උත්තරයක් එයි. ඊළඟට x ආසන්නයි ධන පැත්තෙන් ගත්තොත් x වලට 3.01 වගේ අගයක් 3.01 ඍණ 3ට අගයක් එන්න පුළුවන් නේ අගයක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපි උතනදී උත්තරයක් එන බව පේනවා. ඇත්තටම අපිට ඕනේ 3 නෙමෙයි 3ට ආසන්න අගයක් දාන්න ඕනේ. හරි. එතකොට මෙතන යම් කිසි අගයක් එනවා. අපි නිකමට උත්තරය අරන් බලමු. 2.99 නේ. 2.99 වැඩි කිරීම 2.99. ඒකෙන් අපි අඩු කරොතින් 9. 2.0599ක් එන්නේ. ඒ වගේ එකක් මේකෙන් අඩු වුණාම
0.01ක් එන්නේ. එහෙම වුණොත් මේක 5.99ක් වගේ ධනාගයක් එනවනේ මෙතන එනනේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 6ට තමයි මේක ආසන්න වෙලා තියෙන්නේ. මේකෙත් අපි දාලා බලමු නිකමට. තුනයි දශම 0.1 වර්ගය. තුනයි දශම 0.1 වර්ගය 9.0.6යි 6.01යි. එකෙන් 9ක් අඩු වුණාම ඔය වගේ අගයක් එනවා. මේක අඩු වුණාම ධන 0.01යි. ඒතර ආසන්න වශයෙන් එන්නේ අපිට 6.01. ඒ කියන්නේ ආසන්න වශයෙන් මේක 6ට සමානයි. එහෙනම් මේකේ සීමා තියෙනවා. පැහැදිලිනේ? හැබැයි අපි ඔහොම නෙමෙයි ගාන හදන්නේ. මම මේ කිව්වේ මේකේ අදහස. ඒතර මේකේදී අපි කළේ අපේ සංඛ්‍යා රේඛාවේ අපි x සමානයි 3ේදී මේ පැත්තෙන් අගයන් දාලා බැලුවා, මේ පැත්තෙන් අගයන් දාලා බැලුවා. දාලා බැලුවම y වලට අගයන් ඇවිල්ලා තියෙන දෙකේම 6 කියන අගේ. 6 කියන අගේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සීමා පවතිනවා. දැන් මේක ගාන හදන්නේ අපි මෙහෙමයි. මේ ටිකත් අවශ්‍ය නම් නිකන් දාගමු. ගාන හදන විදිය අපි ඊළඟට බලමු. මේ ගාන ඇත්තටම හදන්නේ මෙන්න මෙහෙමයි අපි. මුලින් මේක මේ තියෙන විදියටම උත්තරේ ලියන්නේ නැතුව අපි මුලින් try කරනවා මේක සුළු කරගන්න පුළුවන්ද කියලා. එතකොට මේක සුළු කරගන්නකොට මෙතන එනවා x වර්ගයේ ඍණ 9නේ. මම මෙන්න මේ අගේ පැත්තකට අරගෙන පොඩ්ඩක් සුළු කරන්න. එහෙම නැත්නම් මෙතනම කරලා දාමු. x ඍණ 9 කියන්නේ x ඍණ 3යි x ධන 3යි නේද? වර්ග දෙක අන්තරයක් විදියට ලිව්වකින්. මොකද 9 කියලා කියන්නේ 3 වර්ගය. right. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා එකම සංඛ්‍යාව නම් තියෙන මේක කපලා දැම්මේ. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. කපන්න බැරි හේතුවකුත් තියෙනවා. මෙතන x වලාගේ 3 වුණොත් 3 ඍණ 3 බිඳුවයි. මෙතන 3 ඍණ 3 බිඳුවයි. අපි ඉගෙන ගත්ත බිඳුවට බිඳුව කපන්න බෑ කියලා. නමුත් ඇත්තටම x වලාගේ 3 නෙමෙයිනේ. 3ට ආසන්න අගයක්. ඒ කියන්නේ එක්කෝ 3.0.0.0.1 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 2.99999 වෙන්න පුළුවන්. එතකොට 3 නෙමෙයිනේ. ඒ හින්දා මේ කැලේ බිඳුව වෙන්නේ නැහනේ. මේ කැලලත් බිඳුව වෙන්නේ නැහනේ. ඒ නිසා කපන්න පුළුවන්. පැහැදිලිද? right. ඒ නිසා අපි මේකේ උත්තරේ ගන්නවා x ධන 3. එහෙම වුණොත්
මේක තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට මේකේ අපිට වමත් සීමාවයි දකුණත් සීමාවයි හොයලා බැලුව හැකි. එතකොට අපිට උත්තරේ 6 කියලා එනවා. දකුණත් සීමාවත් හොයලා බලමු. මේකේ තව එකක් මට ලියන්න අමතක වුණා. මේක වළංගු වෙන්නේ හැබැයි x අසමානයි 3 විට. එතකොටත් අපිට උත්තරේ 6 එනවා. ඒතර වම සීමාවයි දකුණත් සීමාව නම් සමානයි. නමුත් f වලගේ 3 වෙනකොට f3 නොපවතී. කියන්නේ f වල x වලටගේ 3 ආදේශ කරපුවම මේක නොපවතී. හරි. එතකොට මේකෙදි වම සීමාවයි දකුණත් සීමාවයි සමානයිනේ. එහෙනම් මේකේ සීමා පවතිනවා. හැබැයි f3 අර්ථ දක්වන්නේ හරිනේ. ඒ කියන්නේ අපිට දෙන ලක්ෂය පවතින්නේ නැති වුණා සීමා තියනවද නැද්ද හොයාගන්න පුළුවන්. නෝට් කරගමු. ඒ වගේම අපි අර වේලස්සන කිව්වා වම සීමාවයි දකුණත් සීමාවයි සමාන වෙන එක අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාව කියලා. ඒ හින්දා මෙන්න මේ අවශ්‍යතාව මේක සිදුවේ යුතුම නැහැ. මේක අවශ්‍යම නැහැ අපිට. හරි. එහෙම නොවන වෙලාවලත් මේක වළංගු. හරි. ඒක x සමානයි 3 දී fx පවතින්නේ නැති වුණත් අපිට ගැටලුවක් නැහැ. සීමා පවතින. මතක විදිහට මේ මම හිතන්නේ අපි හදන 5 වෙනි ගාන වෙන්න ඕනේ ඊළඟට හදන්න යන්නේ. හරි ප්‍රශ්න අංක හරියට ලියා ගන්න. ඒකෙත් අපි ගමු මෙන්න මේක හොයන්න තියෙනවා. මේක හොයන්න මේක පවතිනවද නැද්ද කියලා. සාධක කඩන්න දන්නවනේ දැන්. සාධක කඩලා හොයලා බලමු. බලමු ඔයාලා ලැබපු උත්තරයක්. මේක සාධක කඩලා තියෙනවා. එතකොට මේක ලිමිට්ස් එකම තියාගෙන ලියුවා නම් තමයි හොඳ. හරි. එතකොට ලිමිට්ස් x ආසන්නයි 3
2යි x ධන 2 ඔය විදිහට එන්නේ. හරි. මේක සාමාන්‍යයෙන් අපි මෙහෙම එතන සමාන කිරීමක් ලියනවා. ඒ සමාන කිරීම දිගටම ගෙනියනවා. හරි. ලිමිට්ස් එක fx එන්න ඕනේ. හරි. මේ විදිහට එන්නේ. එතකොට මේක එතකොට මෙතනින් මකන්න. මේක මෙතනට එන්න ඕනේ. හරි. මම මෙහෙම ලියන්නම්. හරි. ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සීමාව දාන්න. එතකොට අපිට 5න් 2යි කරෙනවා වම සීමාව, දකුණු සීමාවත් වෙනවා 5න් 2යි. ඊට පස්සේ අන්තිමට ලියනවා අපි වම සීමාව සහ දකුණු සීමාව සමානයි. එබැවින් ඒක අනිවාර්යෙන් ලියන්න. මොකද ලකුණු දෙනකොට කොටස් ලකුණුනේ හම්බෙන්නේ. එයින් සීමා පවතිනේ. ඒක ලියන්න එපා. පවතීද නොපවතීද කියන එක අවසානයේ කියන්නම ඕනේ. right. ඒ වගේ උත්තර එවන්න හදපුවම එතකොට ඒකේ අඩුපාඩු පෙන්වුවා. ඒක මොකද දැන් මේක එකක් තමයි මෙන්න මෙතන මේ අඩුපාඩුව. මේ සමාන කිරීම දිගටම ගෙනියන්න. අනිත් කාරණේ තමයි මෙහෙම සමාන කිරීම දැන් මොකද වැරදි ආ. ඒ කියන්නේ ලිමිට් x ආසන්නයි 3 කියන එක සමානයි මේක නෙමෙයිනේ. මේකත් එක තමයි අපිට ගන්න වෙන්නේ. මේකට අපි අගයන් ආදේශ කරලා පුහින්දා මේ උත්තරේ එන්නේ. කියපු දේ පැහැදිලි නේද? මොකද මෙහෙම එකක් නෑ අපිට. මෙහෙම නිකන් ලිව්වට මේකේ තේරුමක් නැහැනේ. මෙතන මොකක් හරි fx තියෙන්න ඕනේ. හරිනේ? ඒක ලියවෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදිහට තියෙන විදිහට මෙහෙම ලියන්න ඕනේ. x ආසන්නයි 3යි. ඒ කියන්නේ 2 බෙදීම x ධන 2. ඊට පස්සේ ලිමිට්ස් x ආසන්නයි 3යි වමත් සීමාව 2 බෙදීම 3 ධන 2. ඒක සමානයි 2 බෙදීම 5. ඔය විදිහට එන්නේ. හරි. ඒතර මේ සුළු කරන් යනකොට මේ සමාන කිරීම දිගටම ගේන්න. පැහැදිලි නේද? right. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු. සීමා පිළිබඳ ප්‍රමේයයන් වගේ තියෙන මේ ප්‍රමේයන් ටික කතා කරලා අපි ආපහු ගණන් ටිකකට යමු. අපි එහෙනම් යමු ප්‍රමේයක්. ලියන්න සීමා පිළිබඳ ප්‍රමේය. සීමා පිළිබඳ අපි ගමු fx හා මාත් එක්කම ලියමු fx හා gx. fx හා gx යනු x ලාගේ ඒට ආසන්න වෙනකොට තියෙන සීමාවකුයි හා එහෙම ලියමුකෝ ලිමිට්ස් x ආසන්නයි fx හා limits x ආසන්නයි gx පවතින සිතක යනු ගනිමු. පවතින right. එතකොට අපි බලමු ප්‍රමේය අංක 1. ප්‍රමේය අංක 1. මේවා සාමාන්‍යයෙන් තේරෙන දේවල් හරි. පළවෙනි එක තමයි
ප්‍රමේය අංක 1 යටතේ ලියමු. C අනු නියතයක්. C අනු නියතයක් නම් x වල අගය අපි ආසන්නයි කීය ගත්තා. ශ්‍රිතේ ඇවිල්ලා C කියලා නියතේ නම් තියෙන්නේ. උත්තරේ C ම තමයි. ඔක තමයි පළවෙනි ප්‍රමේය වෙන්නේ. මාත් එක්කම ලියන්න යන්න. ඊට පස්සේ ප්‍රමේය අංක 2. ප්‍රමේය අංක 2. අපි x වල අගය ඒට ආසන්න කරද්දී මෙතන ශ්‍රිතේ විදියට තියෙන x නම් x වලට ඒ දැම්මම උත්තරේ ඒම තමයි. අපි මෙච්චරලත් ඒක පාවිච්චි කරා. හරි. දැන් මේ ලියාගන්නේ උනාට. ප්‍රමේය අංක 3. ප්‍රමේය අංක 3. C කියන්නේ නියතයක් නම් C අනු නියතයක් නම් ඊට මදින්න මම දිගටම ලියන් යන්න. අපි ගත්තොත් ලිමිට්ස් x ආසන්නයි a කියලා දෙනවා c වතාවක් fx කියලා ප්‍රකාශ කරලා. මේකෙදී අපිට දැන් c තියෙන්නේ මේ ලිමිට්ස් වල ඇතුළේනේ. මේක මට එළියට ගත්ත එක. මේ විදිහට. ඒ කියන්නේ නියතගයක් තියෙනවා නම් අපිට එළියට අරන් ශ්‍රිතයට විතරක් ලිමිට්ස් දැම්ම හැකියි. මේ වගේ. ඒක තමයි තුන්වෙනි ප්‍රමේයෙන් කියන්නේ. ඒක පොඩ්ඩක් පැහැදිලි වෙන්න මම උදාහරණයකුත් කියන්නම්. ඔය ඉතුරු ඒවා නම් තේරෙනවා එකපාරම. අපි ගත්තොත් මේ වගේ. අපි හිතමු 3x වර්ගය කියලා තියෙනවා කියලා. ඒකට එහෙම වුණොත් අපි මොකද කරන්නේ? මේකේ 3 එළියට ගන්න. ඊට පස්සේ සිතේ ඉතුරු ටික ඉතුරු කරනවා. දැන් එතකොට x වලගේ මේකට ආදේශ කරලා උත්තරේ දාන්න තියෙනවා. ඒතර 3 වැඩි කිරීම මෙතනට x ආසන්නයි 3 වුණා මේක 3 වර්ගය වෙනවා. ඒ කියන්නේ 9යි. ඒ කියන්නේ 3 වැඩි කිරීම 9යි. 27යි. ඊළඟට අපි ප්‍රමේය අංක 4ට යමු. ප්‍රමේය අංක 4. දැන් අපි සිත දෙකක් අර්ථ දක්ව ගත්තානේ. එතකොට මේ සිත දෙකෙන් දෙක එකතු කරන්න තිබුණොත් මේ වගේ එහෙම තිබුණොත් මට මේක මෙන්න මෙහෙම වෙන් කර හැකියි. ඒ කියන්නේ සිත දෙකේ වෙන වෙනම සීමා ගත. ඒ කියන්නේ සිත දෙක එකතු කරලා සීමාව ගන්නටත් පුළුවන් ඕනනම් එහෙම නැත්නම් මේ විදිහට සිත දෙක වෙන් කරලා සීමා අරගන්නත් පුළුවන්. ඕක තමයි අපිට හතරවෙනි ප්‍රමේයෙන් කියන්නේ.
උදාහරණයක් විදිහට ගත්තොත් අපිට දෙනවා මොකක් හරි මෙන්න මෙහෙම එකක්. මේ තුන. දැන් මෙතන සිත දෙකක් වගේ මේ තියෙන්නේ. එහෙනම් මේක මම දෙකට කඩනවා. හරිනේ. දැන් මොකද කරන්නේ? මේකගේ හොයාගත්ත එක අපිට ලිමිට් x ආසන්නයි 2 වෙනකොට බලන්න හැමතිස්සෙම සමාන කිරීම ඉස්සරහට ගෙනියනවා. 2 වර්ගය 4යි. දැන් අපි අර මුලින්ම ඉගෙන ගත්ත ප්‍රමේය අනුව නියත එකගේ આવොත් මොකද වෙන්නේ? උත්තරේ ඒකමයි. මෙතනත් නියත එකගයක් තියෙන ඒකමයි. එහෙනම් උත්තරේ 9යි. අපි මෙච්චරලත් ඔය මේ නියමයන් ටික එහෙම නැත්නම් ප්‍රමේයන් ටික ඉගෙන ගන්න කලිනුත් අපි මේක භාවිතා කරලා තියෙනවා. හරි. නමුත් අපි ප්‍රමේයන් ටික තියෙනවා කියන එක හරියට දැනන් ඉන්න ඕනේ. ඔය විදිහට අපිට හතරවෙනි ප්‍රමේය කතා කරන්න පුළුවන්. ප්‍රමේය අංක 5ට එන්නේ ඕකමයි අඩු කිරීම. එහෙනම් අපි කියනවා ව්‍යාකරණ කියලා. කියන්නේ සිත දෙකක් මේ වගේ දීලා මෙහෙම තිබුණොත් එහෙනම් අර වගේම වෙන් කරලා ලිව්වෙක්. පැහැදිලි නේද? ඉතින් මම ඒකේ උදාහරණ ලියන්න යන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා වගේම ලියන්න පුළුවන්. ඒතර ඔය කියන විදිහට අපිට ප්‍රමේය 4යි 5යි එකතු කරලා දාමයක් විදිහට ඒ කියන්නේ මේ වගේ මෙහෙම එකක් දුන්නොත් දැන් ඔයාලා දන්නවා ලියන්නේ කොහොමද කියලා. අපි හිතමු fx වෙනුවට මම මෙහෙම ලේසියට ගන්නකො මෙහෙම එකක්. f1x තියෙනවා. f2x තියෙනවා. ඊට f3x තියෙනවා. නේද? ඔය වගේ ඕන තරම් සිත තියෙන්න පුළුවන්. 4x තියෙනවා. ඊට f5x තියෙනවා. ඔය ඕන තරම් තිබුණොත් අපි මොකද කරන්නේ? මේ ටික අර වගේ වෙන් කරලා කඩලා මෙහෙම ලියන් යනවා. f1x then limits x ආසන්නයි f2x හරි ඊට පස්සේ ඍණ f3x ඒක කොහොමම දිගට ලියන් යන්න sorry limits දාන්න ඕනේ ඒ වගේ දිගින් දිගට ලියන් යන්න තියෙනවා ඊළඟට අපි යමු 6 වෙනි ප්‍රමේය. තම ප්‍රමේය අංක 6. දැන් අපි එකතු කරලා අඩු කරා නම් ඊළඟට වැඩි කරන්න තියෙනවා. මේකෙදිත් අර වගේම වෙන් කරලා ගන්න පුළුවන් කියන එකයි ඔය කියන්නේ. හරි ඕන්න මෙහෙම රණක් දාගෙන
විදිහට ලියන්න පුළුවන්. පැහැදිලි නේද? උදාහරණයකට ගමු අපි. ඔය වගේ තිබුණා. මොකද කරන්නේ අපි ප්‍රමේය 6 අනුව මේක කඩා ගන්න මේ විදිහට. ඊට පස්සේ x වල ගියා ආදර්ශ කරනවා දැන්. එතකොට 3 ධන 1 4යි නේ. ඊට පස්සේ 3 ඍණ 2 කියන්නේ 1යි. ඒ කියන්නේ පළවෙනි ප්‍රමේය අනුව නේද එකගේ ඒ අගයමයි එන්නේ. එයින් ඉන්න මෙතන 4 වැඩි කිරීම උත්තරේ 4යි. දැන් මේකෙදි මතක තියාගන්න මේ හැමදෙස්සෙම මේ ලියන පිළිවෙල. උත්තරය ගන්න එක විතර නෙමෙයි වැඩි. මේ උත්තරය ගන්න පිළිවෙල හරියට ක්‍රමවත්ව තියෙන්න ඕනේ.